समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स गब्भमीकेप पज्जन्ति निरयं पापकम्मिनो सग्गं सुखतिनो यन्ति परिनिब्बन्ति अनासवाति. සදහවත් කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කම සදහැසිතින් සම්පූර්ණත්වයට පත් කරන්නේ අංක 20න් 1 පායිංගමුව පාර ගෙලි ඔය යන ලිපිනේ පදිංචි පී.කේ. ජයසේකර මහත්මිය දූදරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ කොයි කවුරුත් ඒක රාශී වෙලා බොහොම වටින අරමුණු රැසක් මූලික ස්ථානයේ තියාගෙනයි මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල ප්‍රාතිහාර්ය 3ක් පිළිබඳව දකින්න ලැබෙනවා. 이르දි ප්‍රාතිහාර, ආදේශනා ප්‍රාතිහාර, අනුශාසනා ප්‍රාතිහාර. 이르දි ප්‍රාතිහාර කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ හිත දියුණු කර ගැනීමෙන් සාමාන්‍යයෙන් මිනිසෙකුට කරන්න බැරි දේවල් සිදු කිරීම. අහසේ ඇවිදගෙන යන එක, ඒ වගේම වතුරේ ඇවිදගෙන යන එක, ඒ වගේම මහ පොළොවේ කිමිදිමින් යන එක, නොපෙනී යන එක, මෙන්න මේ වගේ පුදුමය ඇති කරවන ප්‍රාතිහාර වලට කියනවා 이르දි ප්‍රාතිහාර කියලා. ඊළඟට දෙවෙනි ප්‍රාතිහාර තමයි ආදේශනා ප්‍රාතිහාර. ආදේශනා ප්‍රාතිහාර කියලා කියන්නේ කෙනෙකුගේ හිතක් බලලා ඒ කෙනාගේ හිතේ තිබෙන ස්වභාවය, හිතේ තිබෙන සිතිවිලි, හිතේ තිබෙන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාව. අනුශාසනා ප්‍රාතිහාර කියලා කියන්නේ මේ උතුම් ධර්මය දේශනා කිරීම. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල 이르දි ප්‍රාතිහාර, ආදේශනා ප්‍රාතිහාර වලට වඩා අතිශයින් අගය කළ ප්‍රාතිහාරය බවට පත් වෙන්නේ අනුශාසනා ප්‍රාතිහාරය. මේ ලෝකෙ මිනිස්සු 이르දි පෙන්නනකොට, ආදේශනා ප්‍රාතිහාර පෙන්නනකොට ඒ උදවිය පිළිබඳව විශේෂ පැහැදීමක් ඇති කරගන්නවා.
බුදුරජාණන් වහන්සේ ඒ පැහැදීම ශක්තිමත් නොවන බව දේශනා කළා. මේ අත්ව අහලා තියෙනවා පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ සිදුවීම. එක්තරා සිටුවරයෙක් තමන්ගේ පවුලේ උදවියත් එක්කම සරණ යනවා කියලා පණිවිඩයක් නිකුත් කරලා තිබුණා. තමන්ට ලැබුණු පාත්‍රයක් රිටක් පොළොවේ හිටවල ඒ රිට කෙළවරේ පාත්‍රය සවි කරලා මේ ලෝකේ රහතන් වහන්සේලා කියලා පිරිසක් ඉන්නවා නම් එහෙම පිරිසක් ඉන්න බව මා ඇතුළු පවුලේ උදවියට යම් කිසි කෙනෙක් පෙන්වුවොත් 이르දියෙන් ඇවිල්ලා මේ පාත්‍රය අරගෙන පෙන්වුවොත් මා ඇතුළු පවුලේ සියලුම දෙනා ඒ කෙනාගේ අනුගාමිකයෝ වෙනවාය, ඒ කෙනාගේ ශ්‍රාවකයෝ වෙනවාය කියලා පණිවිඩයක් පිටත් කළා. මේ පිළිබඳව ආරංචිය ලැබුණු පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ රහතන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නවාය කියන එක පෙන්වන්න 이르දියෙන් වැඩම කරලා මේ පාත්‍රය ගත්තා. සිටුවරයා ඇතුළු පිරිස පැහැදුනා. මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබුණහම බුදුහාමුදුරුවෝ ඒ ක්‍රියාව අගය කළේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කළා, මහණෙනි, යම්කිසි භික්ෂුවක් 이르දි ප්‍රාතිහාර පෙන්නලා මිනිස්සු පහදවා ගන්නවා නම් එය නොකළ යුතු කාරණාවක්. ඒක හරියට කාන්තාවක් මුදලට නිරුවත පෙන්නුවා වගේ වැඩක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ 이르දි ප්‍රාතිහාර, ආදේශනා ප්‍රාතිහාර ඊතරම් අගය කළේ නැහැ. එනමුත් බුදුරජාණන් වහන්සේ අතිශයින් අගය කළ ප්‍රාතිහාරය තමයි අනුශාසනා ප්‍රාතිහාරය. මේ සසර ගමන තුල අතරමංව සිටින සත්වයන්ට ඒ සසරින් එතර වීම පිණිස යම්කිසි කෙනෙක් ධර්මයේ දේශනා කරනවා නම්, නිර්වාණය සලසා ගැනීමේ මාර්ගය දේශනා කරනවා නම්, අන්න ඒක තමයි වටිනාම දායාදයේ හැටියට, වටිනාම ප්‍රාතිහාරයේ හැටියට බුදුහාමුදුරුවෝ අගය කළේ. ඒ වගේම තමයි පින්වතුනි, ධර්මයේ ශ්‍රවණය කරන්න ඔයත්තන්ට අවස්ථාව ලැබුණත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් ඔබට දැනගන්නට පුළුවන්කම ලැබෙන්නේ සුගතියට යන මග, දුගතියට යන්න හේතු, නිර්වාණය සලසා ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගයයි. ඒ තැන්වල ස්වභාවය සහ ඒ තැන්වලට යන්න හේතු වන කාරණා පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ තැනට යනවද නැද්ද කියන එකේ තීරණය ඔබටම බාර කළා. එතකොට මේ ලෝකයේ කිසිම කෙනෙක්ට තව කෙනෙක් සුගතියට ගෙන යන්න, දුගතියට ගෙන යන්න, නිවනට ගෙන යන්න පුළුවන්කමක් නැහැ. කරන්න පුළුවන් දේ තමයි සුගතියේ ස්වභාවය පිළිබඳව කියලා දෙන එක. ඒ සුගතියට යන්න නම් Taman අනුගමනය කළ යුතු මග කුමක්ද කියලා දෙන එක. දුගතියේ දුක පිළිබඳව කියලා දෙන එක. ඒ දුක විඳින්න වෙන්නේ කොයි විදියට හැසිරීමෙන්ද කියන එක. නිවනේ පරම සැනසුම ගැන, ඒ පරම සැනසුම නිවන සලසා ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය කුමක්ද කියන එක ගැනයි අන් අයට කරන්න පුළුවන්කම තියෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවර පාවාරික කියන අඹවනේහි වැඩ ඉන්නකොට අසිබන්ධක පුත්ත ගාමිනී කියලා මිනිස්සෙක් බුදුහාමුදුරුව හමු වෙන්න ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් විමසුවා. මොකක්ද ප්‍රශ්නය? බුදුරජාණන් වහන්සේ මේ නාලන්දා නුවර ඉන්නවා සමහර බමුණු, සමහර අන්‍ය ආගමික තීර්ථකයෝ ඉන්නවා.
ඒ අය බුදුහාමුදුරුවනේ මිනිස්සු ළඟට ගිහිල්ලා මිනිස්සු ඉදිරියේ යාඥා කරලා ඒ වගේම කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ ඒ කෙනාගේ මෘතදේහය ළඟට ගිහිල්ලා යාඥා කරලා ඒ උදවියව සුගතියට ගෙන යනවා, ස්වර්ගයට ගෙන යනවා. සංයුත්ත නිකායේ ගාමිනී සංයුත්තේ සඳහන් වෙනවා අසිබන්ධක පුත්ත ගාමිනී කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි මේ විස්තරේ සඳහන් වෙන්නේ. අසිබන්ධක පුත්ත ගාමිනීතුමා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා, බුදුහාමුදුරුවනේ ඒ උදවිය යාඥා කරලා මිනිසුන්ව ස්වර්ගයට අරගෙන යනවා වගේ බුදුහාමුදුරුවන්ට බැරිද මිනිසුන්ව ස්වර්ගයට යවන්න, සුගතියට යවන්න? මේ ප්‍රශ්නය අහගෙන හිටපු බුදුහාමුදුරුවෝ බොහොම වටින උපමා භාවිතා කරමින් මේ කාරණාව පිළිබඳව අසිබන්ධක පුත්ත ගාමිනීතුමාට පැහැදිලි කළා. ඒ පැහැදිලි කිරීම අතිශයින් වැදගත් අපි හැමෝටම. බුදුහාමුදුරුවෝ විමසනවා, ගාමිනී යම් කිසි ශක්තිමත් පුරුෂයෙක් ලොකු කළු ගලක් අරගෙන ගිහිල්ලා ගැඹුරු දියකට අතහරිනෝ. එතකොට මොකද වෙන්නේ? මේ කළු ගල දියේ ගිලෙනවා. ඔය යාඥා කරන උදවියව එක්කරගෙන ගිහිල්ලා ගාමිනී යාඥාවක් කළොත් දියට වැටුණු, දියෙහි ගිලුණු ඒ කළු ගල උඩට මතුවේවා, දිය මතු පිට පාවේවා කියලා යාඥා කළොත් ඒ යාඥාවට අනුව ඒ දේ සිදු වෙනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ ගාමිනීතුමා උත්තර දෙනවා, බුදුහාමුදුරනේ කවදාකවත් ඒක එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ගාමිනී යම් කිසි කෙනෙක් කාය දුෂ්චරිතයට අනුගතව කටයුතු කරනවා නම්, සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයන්හි වර්ධව හැසිරෙනවා නම්, ඒ බඳු කාය දුෂ්චරිතවල යෙදෙනවා නම්, ඒ වගේම වචී දුෂ්චරිතවල යෙදෙනවා නම්, බොරු කියනවා නම්, පරුස වචන කියනවා නම්, කේලම් කියනවා නම්, හිස් වචන කියනවා නම්, මෙන්න මේ වගේ වචනය හරහා සිදුවන නරක දේවල්, කෙනෙකුට අහන්න අප්‍රිය දේවල් කතා කරනවා නම්, ඒ වචී දුෂ්චරිතයෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයා, ඒ වගේම මනෝ දුච්චරිත, ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ධර්මවලට හිතේ ඉඩ දීලා ඒ බඳු නරක නපුරු පවිටු සිතුවිලිම පෝෂණය කරමින්, ඒ වගේ සිතුවිලිම ගොඩනගමින් ඒ ගැනම හිතා ඉන්නවා නම්, මෙන්න මේ විදියට කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිතයන්ට අනුගතව කටයුතු කරන පුද්ගලයා මරණින් පසු දුගතිගාමී වෙනවා. හරියට කළුගලක් ගිහිල්ලා ගැඹුරු දියට අතහරිනකොට ඒ කළුගල දිය ඇතුළටම ගිහිල්ලා ඒ දියෙහි යටටම ගිහිල්ලා පොළොවේ පතිත වෙනවා වගේ, පාප කර්මවලට අනුගතව සිතකය වචනය කියන තුන්දොර මෙහෙවල වැරදි වැඩ, නරක වැඩ, දුෂ්චරිතයන්ට අනුගතව කටයුතු කරපු උදවිය දුගතිගාමී වෙනවා. ඒක වළක්වන්න කිසිම කෙනෙකුට බෑ. කාට උවමනාව තිබුණත් ඒ කෙනා සුගතිගාමී කරවන්න කාටවත් ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. හරියට යාඥාවෙන් කළුගල උඩ දිය මතු පිටට ගේන්න බෑ වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් භාවිතා කරනවා. ගාමිනී යම් කිසි පුද්ගලයෙක් එළඟි තෙල් පිරිච්ච කලයක් අරගෙන ගිහිල්ලා, එහෙම නැත්නම් තෙල් පිරුණු කලයක් අරගෙන ගිහිල්ලා මේ ගැඹුරු දියේ ඔබනවා. ඔබලා දිය ඇතුළේදී මේ කලය කඩනවා. මැටි කටු ටික දියේ ගිලෙනවා. එනමුත් ගිතෙල් ටික දිය මතු පිට පාවෙන්න පටන් ගන්නවා.
ඔන්න ඔය යාඥා කරන කණ්ඩායම එකරගෙන ගිහිල්ලා ගාමිණී යාඥාවක් කළොත් දිය මතු පිට පාවෙන තෙල් දියේ ගිලේවා කියලා ඒ යාඥාවට අනුව දිය මතු පිට පාවෙන තෙල් ටික ගිලෙනවද කියලා අහනවා. ගාමිණීතුමා බුදුහාමුදුරුවන්ට උත්තර දෙනවා, බුදුහාමුදුරුවනේ කවදාකවත් ඒක එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ගාමිණී යම්කිසි පුද්ගලයෙක් කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතයන්ට අනුගතව කටයුතු කරනවා නම්, සුචරිත කියලා කියන්නේ නිවැරදිව කටයුතු කරනවා නම්, යහපතෙහි යෙදෙනවා නම්, අපායේ භයපච්ච වෙක්කනතා, අපායේ තිබෙන බිය පිළිබඳව මෙනෙහි කරමින් කටයුතු කරනවා නම්, කාට උවමනාව තිබුණත් ඒ කෙනාව දුගතිගාමී කරවන්න පුළුවන්කමක් නැහැ. ඒක හරියට මේ දිය මතු පිට පාවෙන තෙල් යාඥා කළා කියලා දියේ ගිල්ලන්න බෑ වගේ. ගාමිණීතුමාට බුදුහාමුදුරුවෝ මේ පැහැදිලි කරන්නේ කිසිම කෙනෙකුට තව කෙනෙක් සුගතියට හෝ දුගතියට ගෙන යන්න බෑ කියන එකයි. මේ ලෝකයේ ජීවත් වෙනකොට අපට විවිධ පුද්ගලයෝ හමු වෙනවා. සමහරු අපව දුගතියට හේතු වන මාර්ගය ඔස්සේ ගෙන යනවා. සමහර උදවිය අපව සුගතියට හේතු වන මාර්ගය ඔස්සේ ගෙන යනවා. ඒ කියන්නේ සුගතිගාමී වෙන්න හේතු කරන කාරණාවලට යොමු කරන උදවිය අපට හමු වෙනවා. ඒ වගේම දුගතියට හේතු වන කාරණාවල ගෙන යන අයත් අපට හම්බෙනවා. තමන්ට මොන වගේ සමාජයක ජීවත් වෙන්න ලැබුණත් තමන්ට ඇසුරු කරන්න ලැබිලා තියෙන්නේ තමන්ව දුගතියට ගෙන යන්න හේතු වන අය නම්, එහෙම නැත්නම් සුගතියට ගෙන යන්න හේතු වන අය නම්, ඒ අයට ඕන විදියට කටයුතු කරන්නේ නැතුව හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා තේරුම් අරගෙන තමන්ට නිවැරදි ගමන තෝරාගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවා නම් ඒ කෙනා තමයි සැනසෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කිසිම කෙනෙක් සුගතියට ගෙන යන්න, දුගතියට ගෙන යන්න, නිවනට ගෙන යන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ කුමක්ද සිද්ධ කළේ? බුදුහාමුදුරුවෝ සිදු කළේ පින්වතුනි සුගතියේ ස්වභාවය දේශනා කළා. දුගතියේ ස්වභාවය දේශනා කළා. සුගතිවල දුගතිවල ඉපදෙන්න හේතු වන කර්ම පිළිබඳව දේශනා කළා. ඒ වගේම නිවන පිළිබඳව හඳුන්වලා දුන්නා. නිවන සලසා ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියලා දේශනා කළා. මෙන්න මේ සුගතියේ ස්වභාවය ඒ සඳහා යොමු වෙන්න හේතු වන මග, දුගතියේ ස්වභාවය ඒ සඳහා හේතු වන මග, නිවනේ ස්වභාවය ඒ සඳහා හේතු වන මග දේශනා කිරීමයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් අප කෙරෙහි මහ කරුණාවෙන් සිද්ධ කරන්නේ. ඒ කාරණාව මනාව සම්පූර්ණත්වයට පත්කරපු බුදුරජාණන් වහන්සේ නිතරම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට මතක් කළේ යංකෝ භික්ඛුෝ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. ශාස්ත්‍රෝන් වහන්සේ නමක් කැටියට ශ්‍රාවකයා කෙරෙහි සසර ගමන තුල අතරමංව සිටින සත්වයන් කෙරෙහි අනුකම්පාව උපදවාගෙන කරුණාවෙන් කළ යුතු යමක් තියෙනවා නම් තං වෝ කතම් මයා ඒ කළ යුතු කාර්ය මං කළා. ඒතානි බික්ඛු රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි. මහණෙනි වෘක්ෂ මූලිකව හෝ ශුන්‍යාගාර ගතව හෝ ජායත මා පමාදත්ත කෙලෙස් විනාශ කරන්න ඒ සඳහා ප්‍රමාද වෙන්න එපා.
මාපච්චා විප්පටිසාරිනෝ අහුවත්ත ප්‍රමාද වෙලා පසුව පසුතැවෙන්නට සූදානම් වෙන්නට එපා. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සසරේ ස්වභාවය පිළිබඳව දේශනා කළා. සසරෙන් එතර වෙන්න අනුගමනය කළ යුතු මාර්ගය දේශනා කළා. ඒ මග යනවද නැද්ද කියන එක තීරණය කිරීමේ බලය අපටම පැවරුවා. ඒ නිසා අපි උනන්දු වෙනවා නම් වීරවන්තව කටයුතු කරනවා නම් නූපන් අකුසල් නූපදවන්න වෑයම් කරනවා නම් උපන් අකුසල් දුරු කරලා දාන්න වෑයම් කරනවා නම් නූපන් කුසල් උපදව ගන්න වෑයම් කරනවා නම් උපන් කුසල් වඩා වර්ධනය කරගන්න වෑයම් කරනවා නම් අන්න ඒ වෑයමින් තම තමන්ගේ උත්සාහයෙන් තම තමන්ගේ උනන්දුවෙන් තමයි තමන් සැනසෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඒ නිසා ධර්මය කොච්චර ශ්‍රවණය කළත් ඒ ධර්මය ධාරණය කර ගැනීම සහ ඒ ධර්මයට අනුගතව හැසිරීම කියන කාරණාව අනිවාර්යයෙන්ම තමන් විසින් සම්පූර්ණ කළ යුතුයි. එහෙම නැති වුණොත් ධර්මය දැනගත්තත් ඒ ධර්මයෙන් ප්‍රයෝජනය නොගත් පිරිසක් බවට පත් වෙනවා. උපමාවකින් සඳහන් කළොත් මණිකක් උඩ වාඩි වෙලා හිඟමන් යදින මිනිසෙක් හා සමාන වෙනවා. ඒ නිසා ඔබට ලැබිලා තියෙන ඔය වටිනා අවස්ථාවෙන් අපි නිකම් පින්වන්තයෝ නෙවෙයි මහා පින්වන්තයෝ. ඇයි එහෙම කියන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ ලෝකයේ කෙනෙකුට ලබන්න අපහසු දුර්ලභ කරුණු කිහිපයක් තියෙනවා. පරමාර්ථ මනුෂ්‍ය ජීවිතය, බුද්ධෝත්පාද කාලයක උපත, ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම, සම්බුද්ධ ශාසනයේ පැවිද්ද. අපි ඔක්කොටම ලැබිලා තියෙනවා පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයක්. මිනිසෙක් වෙලා උපදින්නේ පෙර පින නිසා. එතකොට අපි ඔක්කොම මිනිස්සු. හැබැයි මේ මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙන්නේ බුද්ධෝත්පාද කාලවල විතරක් නෙවෙයි, අබුද්ධෝත්පාද කාලවලත් මේ මනුස්ස ලෝකේ මිනිස්සු උපදිනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංගරුවන පිළිබඳව කසාවත දකින්න නොලැබෙන, චතුරාර්ය සත්‍ය පිළිබඳව අහන්න නොලැබෙන, අබුද්ධෝත්පාද කාලවලත් මනුස්ස ලෝකේ මිනිස්සු පහළ වෙනවා. අපි මනුස්ස ලෝකේ ඉපදුනේ අබුද්ධෝත්පාද කාලයක නෙවෙයි, බුද්ධෝත්පාද කාලයක. අබුද්ධෝත්පාද කාලවලත් මිනිස්සු පහළ වෙන අතරේ ගෞතම බුද්ධ ශාසනය තුල මනුස්ස ලෝකේ ඉපදීම අපි අතිශයින් වාසනාවන්ත වීමට හේතුවක්. ඒ වගේම තමයි පින්වත්නි, බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකේ ඉපදිච්ච මිනිස්සු අතරෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා තියෙන්නේ මොනතරම් සුළු පිරිසකටද? බෞද්ධ රටවල්ම තියෙන්නේ මොනතරම් පොඩි ප්‍රමාණයක්ද? ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ මොනතරම් පොඩි ප්‍රමාණයකටද? එහෙම බලනකොට මේ ධර්මානුශාසනා ශ්‍රවණය කරන ඔබ මොනතරම් වාසනාවන්තද? බුද්ධෝත්පාද කාලේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච මිනිස්සු අතරේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබුණු උදවිය දුර්ලභයි වගේම බොහොම සුළු පිරිසක් වගේම ඒ හැම දෙයක්ම සාක්ෂාත් කරගෙන සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ලැබෙනවා නම් ඒ පැවිද්දා මොනතරම් වාසනාවන්තද? අන්න ඒ නිසා තම තමන්ට ලැබිලා තියෙන මේ වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහායි අපි කවුරුත් මහන්සි ගත යුතු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මපදයේ පාප වග්ගයේ සඳහන් වෙච්ච ගාථාවක්. බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කරන්න හේතු වෙච්ච කතාවකුත් තියෙනවා. ප්‍රථම කොට මේ ගාථාවේ සරල අදහස අපි තේරුම් ගමු. ගබ්බ මේකේප පජ්ජන්ති නිරයම් පාප කම්මිනෝ. සමහර උදවිය මරණින් පස්සේ ගිහිල්ලා මනුස්ස ලෝකේ මනුස්ස අම්මා කෙනෙකුගේ කුසෙහි පිළිසිඳ ගන්නවා.
නිරයම් පාප කම්මිනෝ පාප කර්ම කරපු අය නිරයගාමී වෙනවා. සග්ගං සුකතිනෝ යන්ති පිනට දහමට යොමුව කටයුතු කරපු අය සුගතිය ගිහිලා උත්පත්තිය ලබනවා. පරිනිබ්බන්ති අනාසවා කෙලෙස් ප්‍රහීන කරපු ආශ්‍රව දුරු කරපු උතුමන් වහන්සේලා පරිනිර්වාණයට පත් වෙනවා. මේ ගාථාව බුදුහාමුදුරුවෝ දේශනා කරන්න හේතු වෙච්ච නිධාන කතාව මේ හැමෝම වගේ අහලා ඇති. සවැත් නුවර හිටියා මැණික්කාරයෙක්. මේ මැණික්කාරයාගේ ගෙදරට නිතර යන්න එන්න පුරුදු වෙච්ච භික්ෂුවක් හිටියා. මේ භික්ෂුන් වහන්සේගේ කුලූපග දායක පවුලක් තමයි මේ පවුල. මැණික්කාරයයි බිරිඳයි දරුවෝයි. ඉතින් මේ ගෙදරට තමයි නිතරම මේ භික්ෂුන් වහන්සේ වැඩම කරන්නේ. ඒ ඇත්තොත් බොහොම ශ්‍රද්ධාවෙන් භික්ෂුන් වහන්සේ පිළි අරගෙන උන්වහන්සේට දන් පැන් එහෙම පුදනවා. අවුරුදු 12ක් තිස්සේ දානේ වළඳලා තියෙන්නේ මහාමුදුරුවෝ මේ මැණික්කාරයාගේ ගෙදර. ඉතින් නිතරම මේ නිවසට මේ භික්ෂුන් වහන්සේ වැඩම කරනවා. භික්ෂුන් වහන්සේට වැඩම කරන්න සුදුසු පරිසරයක් තියෙන්න ඇති. මේත් අහලා තියෙනවා කුලූපගමන කියලා සූත්‍රයක්. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ. මේ කුලූපගමන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා පින්වත්නි භික්ෂුන් වහන්සේ නමකට වැඩම කරන්න සුදුසු ගෙදර සහ නුසුදුසු ගෙදර ගැන. සත්තිමේ භික්කවේ අංගේහි සමන්නාගතං කුලං අංග 7කින් යුක්ත ගෙයක් තියෙනවා. අනුපගන්්වාවා නාලං උපගන්තුං උපගන්්වාවා නාලං උපනිසේදිතුං. ගිහිල්ලා නැත්තං යන්න එපා. ගියානම් වැඩි වෙලා ඉන්න එපා. අන්න එහෙම යන එක ප්‍රතික්ෂේප කරපු ලක්ෂණ 7ක් තියෙන ගෙවල් තියෙනවා. මොනවද මේ ලක්ෂණ 7? යම් කිසි ගෙදරකට භික්ෂුන් වහන්සේ වැඩම කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේ වැඩම කරනවා දැකලත් න මනාපේන පච්චුට්ටෙන්ති ප්‍රියමනාප විදියට වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්න නැත්තා. න මනාපේන අභිවාදෙන්ති ප්‍රියමනාප විදියට වන්දනා කරන්නේ නැත්තං. න මනාපේන ආසනන් දෙන්ති ප්‍රියමනාප විදියට ආසන පමුණුවන් නැත්තං. සන්තමස්ස පරිගූහන්ති තමන් සතු වස්තුූන් භික්ෂුවට නොපෙන්වමින් හංගනවන. ඊළඟට බහුකම්පි තෝකන් දෙන්ති දෙන්න පුළුවන්කම තියෙද්දී යන්තන් දෙනවන. පනීතම්පි ලෝකන් දෙන්ති ප්‍රනීතව දෙන්න පුළුවන්කම තියෙද්දි රූක්ෂ විදියට දෙනවන. අසක්කච්චන් දෙන්ති නෝ සක්කච්චන් සකසා සපුරා දෙන්නට පුළුවන්කම තිබියදී සකසා සපුරා නොදෙනවනං. මෙන්න මේ අංග 7න් යුක්ත ගෙදරට මහණෙනි ගිහිල්ලා නැත්තං යන්නත් එපා ගියානම් ඉන්නත් එපා කියලා අනුදැන වදාලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කළ සත්තිමේ භික්කවේ අංගේහි සමන්නාගතං කුලං අනුපගන්්වාවා අලං උපගන්තුං උපගන්්වාවා අලං උපනිසේදිතුං. ගිහිල්ලා නැත්තං යන්න සුදුසු ගිහිල්ලා ඔවුන්ට හිතසුව පිණිස වැඩ සිටිය හැකි ලක්ෂණ 7ක් තියෙන ගෙදරකුත් තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ නිවසට වැඩම කරනකොට මනාපේන පච්චුට්ටෙන්ති ප්‍රියමනාපව නැගිටිනවා නම් මනාපේන අභිවාදෙන්ති ප්‍රියමනාප විදියට වන්දනා කරනවා නම් මනාපේන ආසනන් දෙන්ති ප්‍රියමනාප විදියට ආසන පමුණුවනවා නම් සන්තමස්සන පරිගූහන්ති තමන්ගේ වස්තුව හංගන්න නැත්තං. බහුකම්පි බහුකන් දෙන්ති දෙන්න පුළුවන් උපරිමයෙන් දන් දෙනවන. පනීතම්පි පනීතන් දෙන්ති ප්‍රනීත ලෙස දෙනවන. සක්කච්චන් දෙන්තිනෝ අසක්කච්චන් සකසා සපුරාම දෙනවා නම් ආන්න එබඳු ගෙදරකට ගිහිල්ලා නැත්තං යන්න සුදුසුයි ගියානම් ඉන්නත් සුදුසුයි කියලා දේශනා කළා. ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි ප්‍රියමනාප විදියට
ඉන්න ආසනේ නැගිටින්න නැත්තම් වඳින්න නැත්තම් ආසන පමුණුවන්න නැත්තම් Taman සතු දේවල් හංගනවා නම් දෙන්න පුළුවන්කම තියෙද්දි යන්තම් දෙනවා නම් ප්‍රණීතව දෙන්න පුළුවන්කම තියෙද්දි කටුක විදියට දෙනවා නම් සකසා සපුරා දෙන්න පුළුවන්කම තියෙද්දි එසේ නොදෙනවා නම් එතනින් පෙන්වුම් කරන්නේ ශ්‍රද්ධාවක් නැහැ කියන එකයි. ශ්‍රද්ධාවක් නැති තැනට භික්ෂුවක් වැඩම කළොත් ඒ භික්ෂුවට හානියක් සිදු වෙන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුවෝ දැක්කා. ඒ නිසා භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරනකොට වැඩම කළ යුතු වෙන්නේ යම්කිසි මට්ටමකට හෝ ශ්‍රද්ධාව තියෙනවා නම්. එහෙම නැත්නම් ඒ භික්ෂූන් වහන්සේටත් විනාශය උරුම වෙන්න පුළුවන්. එතකොට මේ මණික්කාරයාගේ ගෙදර භික්ෂූන් වහන්සේ නමකට වඩින්න සුදුසු පරිසරයක් ගොඩනගලා තියෙන්න ඇති. ඒ නිසා තමයි මේ භික්ෂූන් වහන්සේ නිතර මේ නිවසට වැඩම කරන්නේ. දවසක් සිදුවීමක් සිද්ධ වුණා. මේ භික්ෂූන් වහන්සේ මේ මණික්කාරයාගේ ගෙදර වැඩම කරලා ආසනේ වැඩ ඉන්න වෙලාවේ මේ මණික්කරුවා මස් වගේක් කප හිටියා. ලේ තැවරුණු අත්වලින් මස් කපනවා. ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේ ඒ නිවසට වැඩම කරලා පමුණුවපු ආසනේ වාඩි වෙලා හිටියා. මේ අතරේ කොසල් මහරජතුමා මේ මණික්කාරයාට වටිනා මණිකක් එවලා තිබුණා උපමට්ටම් කරලා පිරිසිදු කරන්න. ඉතින් රාජපුරුෂයෝ මේ වටින මණික අරගෙන ආව ගෙදර. මස් කප හිටපු මේ මණික්කාරයා මොකද කළේ? කපන එක පැත්තකට දාලා ඉක්මනින්ම ගිහිල්ලා අර ලේ තැවරුණු අත්වලින් මේ මණික ගත්තා. අරගෙන භික්ෂුන් වහන්සේ ඉදිරියේම එක තැනක තියලා අතපය හොදගෙන එන්න කියලා ගියා. අතපය හොදගෙන එන්න ගියපු අතරතුරදී මේ මණික තැවිරලා තිබුණු ලේ නිසා ලේ සුවඳට කොස්වාලිහිනියෙක් ඇවිල්ලා මස් කුට්ටියක් කියලා හිතලා මේ මණික ගිලිනවා. හාමුදුරු ඉදිරිපිටම තමයි මේ සිද්ධිය උනේ. ඊට පස්සේ අතපය සෝදගෙන ආපු මණික්කාරයා දැක්කා මේ වටින මණික දැන් තිබිච්ච තැන නැහැ. කොසල් මහරජතුමා එව්වේ උපමට්ටම් කරලා පිරිසිදු කරලා නැවත යවන්න ඕන. ඒ තරම් වටින මණිකක්. විශ්වාසය නිසායි වගකීමෙන් ඒක බාරගත්තේ. දැන් හාමුදුරුවොත් වැඩ ඉන්න තැන මේ මණික තිබ්බ තැන දකින්න තිබුණේ නැහැ. මණික්කරුවා මොකද කළේ? තමන්ගේ බිරිඳට කතා කළා. කතා කරලා අහනවා මෙතන තියලා ගියපු මණිකට මොකද උනේ? බිරිඳ උත්තර දුන්නා ස්වාමීනි මම නම් දන්නේ නැහැ. දරුවන්ට කතා කළා. මෙතන තිවිච්ච මණිකට මොකද උනේ? අපි දන්නේ නැහැ. මණික්කාරයාට කේන්ති ගියා. බිරිඳ දන්නේත් නැත්තම් දරුවෝ දන්නේත් නැත්තම් එතනින් එහාට ඒ ගෙදර ඒ වෙලාවේ හිටියේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ දිහා බලලා හාමුදුරුවන්ට ඇවිල්ලා මණික්කාරයා කිව්වා හාමුදුරුවනේ ඔබ වහන්සේද මේ මණික ගත්තේ? ගත්තනම් වහාම අපට කියන්න නැත්නම් ඔබ වහන්සේටත් කරදරයක් අපටත් කරදරයක් එනවා. හාමුදුරුවෝ නිහඬවම හිටියා. නිහඬවම ඉන්නකොට නැවත වතාවක් කේන්ති ගිහිල්ලා මණික්කරු මේ භික්ෂුවගෙන් විමසනවා හාමුදුරුවනේ ඇත්ත කියන්න කවුද මේ මණික ගත්තේ? භික්ෂුන් වහන්සේ නිහඬ වුණා. බිරිඳ එතනට පැනලා ඉවර වෙලා මණික්කරුට කියනවා හාමුදුරුවන්ගෙන් ඕක අහන්න යන්න එපා. හාමුදුරුවෝ කවදාකවත් හොරකම් කරන්නේ නැහැ. මණික්කරුට කේන්ති ගියා. හාමුදුරුවෝ ගත්තේ නැත්තම් කවුද මෙතන ගන්න ඉන්නේ? හාමුදුරුවෝ තමයි අරගෙන තියෙන්නේ. හාමුදුරුවෝ කියන්නේ නැත්තම් මං දන්නවා හාමුදුරුවන්ගෙන් අහගන්න විදිය කියලා කේන්ති ඇති කරගත්තා. ඒ වෙලාවේ මේ මණික්කරු කියන මෙච්චර කාලයක් දානේ දුන්නට ඒ දානෙට වඩා වටිනවා මට මණික. මට මණික ඕන. කියන්නේ නැත්තම් මං දන්නවා අහගන්න කියලා මොකද කළේ? මේ හාමුදුරුවන්ට පහර දෙන්න පටන් ගත්තා. හොඳටම ගැහුවා. ගහලා බෙල්ලට ලණුවකුත් දාලා තද කළා. නහයින් කටින් ලේන්න පටන් ගත්තා. කොච්චර ගැහුවත් හාමුදුරුවෝ හොඳටම දැක්කා කොස්වා ලිහිනිය තමයි මේ මණික ගිල්ලේ. හාමුදුරුවෝ කියන්න ගියේ නැහැ.
හාමුදුරුවන්ට පහර පිට පහර එල්ල කරලා දැන් නහයෙන් කටින් ලේ යනවා. ඒ ගලාගෙන යන ලේ බොන්න කොස්වා ලිහිණිය නැවත ආවා. ආපු වෙලාවේ මේ මැණික්කරු කොස්වා ලිහිණියට තදින් පහරක් ගැහුවා. ඒ ගහපු පාරට කොස්වා ලිහිණියා වැටුණා. හාමුදුරුවෝ බොහෝම අමාරුවෙන් මැණික්කරුට කියනවා පොඩ්ඩක් බලන්න මේ කොස්වා ලිහිණියා මිය ගියාද කියලා. මැරෙනවා නම් මැරිච්චාවේ. කොස්වා ලිහිණියත් මැරිච්චාවේ තෝත් මැරිච්චාවේ කියලා තව තවත් පහර දෙන්න පටන් ගත්තා. මේ හාමුදුරුවෝ දැනගත්ත කොස්වා ලිහිණියා මැරෙන්න ඇති. මැරිච්ච බව තහවුරු කරගත්ත කොහොම හරි. තහවුරු කරගත්ත වෙලාවේ හාමුදුරුවෝ මැණික්කරුට ඒ වෙලාවේ කියනවා මේ කොස්වා ලිහිණියා තමයි මැණික ගිල්ලේ. මේ කොස්වා ලිහිණියා මැරිච්ච නිසායි මම මේ කියන්නේ. ඊට පස්සේ මොකද කළේ? හාමුදුරුවන්ව අතහැරලා කොස්වා ලිහිණියා ළඟට ගිහිල්ලා බඩ පළලා මැණික එළියට ගත්තා. මැණික්කරු අතිශයින් දුකටපත් වුණා. නිරපරාධේ මම මෙච්චර කාලයක් අපේ ගෙදරට දානෙට වැඩම කළ කිසිම වරදක් නොකළ මේ භික්ෂූන් වහන්සේට මම පහර දීලා කරගත්තේ මහා විපතක්. ලේ එන්න උන්වහන්සේට ගැහුවා. හරියට හොයන්නේ බලන්නේ නැතුව සැකය මූලික කරගෙන මම පහර දුන්නා. මගේ අතින් මොනතරම් වැරැද්දක්ද සිද්ධ වුණේ? බලපුවහම මේ මැණික ගිල්ලලා තියෙන කොස්වා ලිහිණියා. හාමුදුරුවන්ට බොහෝම අසාධ්‍යයි. මැණික්කරු මොකද කළේ? හාමුදුරුව ළඟට ගිහිල්ලා වැඳ වැඳ සමාව ගත්තා. අනේ ස්වාමීනි මට සමා වෙන්න. මම නොදැන කරපු අපරාධය නිසා මම පුදුම විදියට දුක් විඳිනවා. ඒ නිසා මට සමාව දෙන්න. මෙතෙන් පටන් නැවත වතාවක් ස්වාමීනි ඔබ වහන්සේ වෙනද වගේම අපේ ගෙදරට දානෙට වඩින්න. මම නොදැනයි මේ දේ කළේ. මම හිතුවේ ඔබ වහන්සේ මේ මැණික ගත්තේ කියලා. ඒ නිසා මට සමාව දෙන්න. ඒ වෙලාවේ මේ භික්ෂූන් වහන්සේ මැණික්කරුට ප්‍රකාශ කරනවා මේක ඔබේ වරදක් නෙවෙයි. මේක මගේ වරදකුත් නෙවෙයි. මේක සසරේ දෝෂය. බලන්න මේ වචන ටික. පහර පිට පහර දීලා ලේන්න ගහලා සමාව ඉල්ලනකොට ඒ මැණික්කරුට මේ භික්ෂූන් වහන්සේ කියනවා ඔබට මං සමාව දෙනවා. මොකද හේතුව ඔබේ වරදක් නෙවෙයි. මේක මගේ වරදකුත් නෙවෙයි. මේක සසරේ දෝෂය. අපට මේ සංසාර ගමන ගත කරනකොට විවිධ අවස්ථාවලදී විවිධ ගැටලු වලට මුහුණ පාන සිදු වෙනවා. මේ හැම ප්‍රශ්නයක්ම මේ හැම ගැටලුවක්ම අපට ඇති වෙන්නේ කොමන හේතුවක් නිසාද? මේ සංසාර ගමන තුල රැඳී සිටින නිසා. ඉපදුනා නම් ඉපදුණු සත්වයාට විඳින්න වෙන දුක් බොහෝමයි. සුගතියක ඉපදුනත් දුගතියක ඉපදුනත් ඒ හැම කෙනෙකුටම උරුම වන ධර්මතාවය තමයි දුක. වයසට යනකොට අඬන්න වෙනවා, ලෙඩ වෙනකොට අඬන්න වෙනවා, මරණය අභියසදී අඬන්න වෙනවා. අප්‍රිය අයත් එක්ක එකතු වෙලා අඬනවා, ප්‍රිය අයගෙන් වෙන් වෙලා අඬනවා. කැමති දේවල් ලැබෙන්නේ නැති තැන අඬනවා. මේ පංච උපාදානස්කන්ධයන් නිසාම අපි හඬා වැළපෙනවා. මේ අඬන එක වැළපෙන එක නවතින්නේ කෙලෙස් ප්‍රහීන කරපු දවසට. ඒ නිසා මේක ඔබේ ප්‍රශ්නයක්වත් මගේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. මේක තමයි සසරේ ස්වභාවය. භික්ෂුන් වහන්සේ සසරේ ස්වභාවය හඳුනාගත්තා. ඒ වගේම භික්ෂුන් වහන්සේ කල්පනා කළා බලන්න මෙච්චර කාලයක් දානෙට මේ ගෙදරට ඇවිල්ලා මෙච්චර කාලයක් මට උපස්ථාන කරලා එක සැකයක් නිසා මට වෙච්ච දේ කොහොමත් නිතරම මේ ගෙවල් ගානේ එන එක නවත්තන්න ඕන කියලා කල්පනා කළා. භික්ෂුන් වහන්සේලාටත් බොහෝම හොඳ පණිවිඩයක්. නිතර ගෙවල් වලට වඩිනකොට එතනදිත් අපි ප්‍රවේශම් වෙන්න ඕන. විවිධ වැරදි වලට හසු වෙන්න පුළුවන්. විවිධ දුක් ගැහැට වලට මුහුණ පාන සිදු වෙන්න පුළුවන්.
මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා පුළුවන් හැටියට පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳනවා මිසක්ක මෙහිම නිතර ගෙවල් වලට එන්න පුරුදු වෙන්න හොඳ නැහැ. ඒ පිළිබඳව හිතේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තා. වැඩි කාලයක් ගියේ නැහැ හාමුදුරුවෝ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවා. ඊට පස්සේ කාලයක් ගත වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා අතරේ මේ භික්ෂුන් වහන්සේට සිදුවෙච්ච සිදුවීම පිළිබඳව කතාවක් මතුවෙනවා. කාලයක් ගියාට පස්සේ භික්ෂුන් වහන්සේලා කතා වෙනවා එදා පිරිනිවන් පාපු හාමුදුරුවන්ට මොකද දන්නේ ඊට පස්සේ උනේ? කොස්වා ලිහිණියට මොකද උනේ? මණික් කරුට මොකද උනේ? ඒ ගෙදර හිටපු අඹුවට මොකද උනේ? ඒ අයට මොකක්ද උනේ? ඒ අය මරණයටපත් වෙලා කොහෙද ගිහින් ඉපදුනේ කියන එක පිළිබඳව කතාවක් ඇති වුණා. අන්නේ කතාව ඇති වෙච්ච වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ මේ ගාථාව දේශනා කළේ. මහණෙනි, කෙනෙක් කර්මය අවසන් කරලා දුගතියේ දුක් විඳලා අවසන් වෙලා ඒ පාප කර්ම අවසන් කරලා සමහරක් විට මව් කුසක පිළිසිඳ ගන්න පුළුවන්. කොස්වා ලිහිණියා මරණයටපත් වෙලා ඒ අඹුවගේ කුසේම පිළිසිඳ ගත්තා. බලන්න. කෙනෙක් කර්මයේ විපාක විඳලා අවසන් වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා. ඊළඟට නිරයම් පාප කම්මිනෝ පව්කම් කරපු අය නිරේගාමී වෙනවා. අර මණික් කරු හොයන්නේ බලන්නේ නැතුව භික්ෂූන් වහන්සේ නමකට සිදු කළ ඒ පීඩනය නිසා ඒ මණික් කරු මරණයටපත් වෙලා ගිහිල්ලා නිරේගාමී වුණා. අඹුව භික්ෂූන් වහන්සේ පිළිබඳව ඇති කරගත් ප්‍රසාදය නිසා බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන කෙරෙහි ඇති කරගත් සදහැ සිත නිසා පැහැදීම නිසා මරණයටපත් වෙලා සුගතිගාමී වුණා. මේ භික්ෂුන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා හිටපු නිසා උන්වහන්සේ සසරෙන් එතර වුණා. නිර්වාණය සලසගත්තා. ගබ්බ මේකේප පජ්ජන්ති කෙනෙක් පාප කර්ම අවසන් කරලා මනුස්ස ලෝකෙ උපදිනවා. තවත් කෙනෙක් නිරයන් පාප කම්මිනෝ පාප කර්ම කරලා නිරේගාමී වෙනවා. සග්ගං සුකතිනෝ යන්ති හොඳ වැඩ කරපු පුණ්‍යවන්ත අය ස්වර්ගයට යනවා, සුගතියට යනවා. පරිනිබ්බන්ති අනාසවා ආශ්‍රව දුරු කළ කෙලෙස් ප්‍රහීන කළ උතුමන් පරිනිර්වාණයටපත් වෙනවා. ඒ කියන්නේ සමුච්ඡේද මරණය. සමුච්ඡේද මරණය කියලා කියන්නේ නැවත නූපදින්න සිදුවන මරණය. ආය උපදින්නේ. එතකොට මෙන්න මේක තමයි සසරේ ස්වභාවය. කෙනෙක් සුගතියට යනකොට තව කෙනෙක් දුගතියට යනවා. කෙනෙක් සුගතියට තව කෙනෙක් දුගතියට යනකොට තව කෙනෙක් නිවැරදි මඟ අනුගමනය කරලා නිර්වාණය සලසා ගන්නවා. අපට යන්න තියෙන පාරවල් තුනක් තියෙනවා. එකක් සුගති පාර, අනෙක දුගති පාර, අනෙක නිවන් මඟ. සුගතියේ ගිහිල්ලා උත්පත්තිය ලැබීමට නම් පින තියෙන්න ඕන. දුගතියේ උත්පත්තිය ලබන්නට නම් පව් තියෙන්න ඕන. පව් කරන අය දුගතියේ, පින් කරන අය සුගතියේ. පිනට සුගතියේ ඉපදුනත් පවට දුගතියේ ඉපදුනත් මේ සුගතියේ දුගතියේ පොදු දුකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය දේශනාවේ දුක්ඛාර්ය සත්‍ය පැහැදිලි කරනකොට ජාතිපි දුක්ඛා කියලා පෙන්වනවා. ජාතිපි දුක්ඛා කියලා කියන්නේ ඉපදීම දුකක්. එතකොට එතනදී පෙන්වන්නේ නැහැ සුගතියේ ඉපදීම දුගතිය ඉපදීම කියලා වෙන් කරලා පෙන්වන්නේ. සුගතිය ඉපදුනත් දුගතිය ඉපදුනත් ඒ හැමතැනම දුක තියෙන බව බුදුහාඳුරු දේශනා කළා. ඒතර අපි දන්නවා කෙනෙක් ඇහුවොත්
මනුස්ස ලෝකෙ උපදින්නේ පෙර පින නිසාද පව නිසාද? පෙර පින නිසා කියලා උත්තර දෙනවා. පින කියන්නේ සැපද දුකද කියලා ඇහුවොත් පුඤ්ඤං සුඛස්සේතං අදිවචන. පින කියන්නේ සැපයට. සුඛෝ පුඤ්ඤස්ස වුච්චයෝ. සැපයට කියන තවත් නමක් පින, පිනට කියන තවත් නමක් සැපය. එතකොට පින් රැස් කරනවා කියලා කියන්නේ සැප රැස් කරනවා කියන එකයි. එතකොට මනුස්ස ලෝකෙ ඉපදින්නේ පෙර පින නිසා නම් එතන සැප තියෙනවා. මේ මනුස්ස ලෝකෙ සැපක් තියනවද නැද්ද කියලා ඇහුවොත් ඒකට දෙන්න තියෙන උත්තරය තමයි ඔව් සැපක් තියෙනවා. දුගතියට වඩා සැපක් තියෙනවා. සතර අපායෝත්පත්තියට වඩා සැපක් තියෙනවා. හැබැයි මේ සුගතියට අයිති පෙර පිනට උපදින සැපවත් භවවල තිබෙන දුක මොකක්ද කියන එකත් අපි මනාව තේරුම් ගන්න ඕන. ඒක පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. මනාව අවබෝධ කරගත යුතු ධර්මයක්. ඒක අවබෝධ කරගත්තා නම් ඒක 이르දියක් කියලා කිව්වා බුදුහාඳුරු. දැන් බලන්න පෙර පින නිසා සැප විඳින්න සුගතිවල ඉපදෙනවා. සුගතිවල ඉපදුනහම සැප තියෙනවා. මේ සැප තුල තිබෙන ගැඹුරු ස්වභාවය මොකක්ද? සැප කියන එක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරෝ දේශනා කළා පින්වත්නි සැප දුක ලෙස සිතන්න. දුක මහ දුකක් කියලා හිතන්න. උලක් වගේ. සැපය දුකක් ලෙසත් දුක මහ දුකක් ලෙසත් සිතන්න. එහෙම හිතන්න කිව්වේ ඇයි? සැප දුකක් කියලා හිතන්න කියලා කිව්වේ නිකන් නෙවෙයි බුදුහාමුදුරෝ සැප දුකක් නිසාමයි. කොහොමද සැපය දුකක් වෙන්නේ? ඔබට අපට විඳින්න ලැබෙන සැප ගැන කල්පනා කරලා බලන්න. සැප පොලිමක් ලිව්වොත් විවාහ වීම සැපයි, දරුවෝ ලැබීම සැපයි, ඉඩකඩම් ලැබීම සැපයි, ගෙවල් දොරවල් හදන එක සැපයි. ඒ වගේ විවිධ සැපයන් තියෙනවා. ඒ තමන්ට සැපය ගෙන දෙන කාරණා පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරලා කල්පනා කළොත් මේ හැම සැපයක්ම නිට්ටයද අනිත්‍යද කියලා හැමෝටම පැහැදිලි. මේ හැම සැපයක්ම අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ එක විදියට හැමදාම පවතින්නේ නැහැ. විවාහ වුණාම දෙන්නට හැමදාටම ජීවත් වෙන්න බෑ. ස්වාමියා අත්හැරලා භාර්යාව යනවා, භාර්යාව අත්හැරලා ස්වාමියා යනවා. දෙන්නට දෙන්න අයින් වෙලා යනවා, වෙන් වෙලා යනවා. හැම හමුවීමක්ම අවසන් වෙන්නේ වෙන්වීමකින්. දරුවෝ හම්බුණාට එක්ක තමන් ජීවත් වෙලා ඉඳෙද්දි දරුවෝ නැති වෙනවා. එහෙම නැත්නම් දරුවෝ ජීවත් වෙලා ඉඳෙද්දි තමන්ට නැති වෙන්න වෙනවා. කෝටි ගණන් වටින ධනය තිබුණත්, අක්කර ගණන් ඉඩකඩම් තිබුණත්, මහා ලොකු මන්දිර තිබුණත්, සුව පහසු යාන වාහන තිබුණත් එක්ක තමන් ඉඳෙද්දිම ඒව තමන්ට අහිමි වෙනවා. එහෙම නැත්නම් ඒව තියෙද්දිම ඒව අත්හැරලා තමන්ට මරණයටපත් වෙන්න වෙනවා. එතකොට හැම සැපයක්ම නිට්ටය නෑ, අනිත්‍යයි. යද නිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් එතන දුක උරුමයි. එතකොට සැපය අනිත්‍යයි. සැපය අනිත්‍ය නිසා දුකයි. යමක් අනිත්‍ය නම් එතන දුකයි. එතන දුකක් නම් අනාත්මයි. මම මගේ කියලා ග්‍රහණය කරන්න බෑ. එහෙනම් මේ සැපය මමය මාගේය කියලා ග්‍රහණය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සැපය අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. දුක නිට්ටයද අනිත්‍යද? දුක අනිත්‍යයි. දුක අනිත්‍යයි කියලා කියන්නේ සමහර කෙනෙක් කියයි දුක අනිත්‍යයි කියන්නේ සැපනේ. දුක අනිත්‍යයි කියන්නේ සැප. එහෙම ගත්තත් පින්වත්නි දුක අනිත්‍යයි කියන්නේ සැප නම් ඒ සැප අනිත්‍යයි. එහෙනම් දුකමයි. දුක කෙලවර වෙන්නේ දුකකින්ම තමයි. ඒ කියන්නේ සැපත් දුකත් දෙකේම අවසානයේ තියෙන්නේ මහා දුකක්. නිවනේ විඳින්න සැපක් නැහැ. ඒ නිසාම නිවනේ විඳින්න දුකකුත් නැහැ.
සැපකුත් නැති දුකකුත් නැති පරම සැප තියෙන්නේ නිවන තුලයි. අන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහායි අපි කවුරුත් මහන්සි ගත යුතු වෙන්නේ, අපේ ගමන ගෙන යා යුතු වෙන්නේ. ඒ නිසා පින්වතුනි, කවුරුත් මේ ලැබිච්ච වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනත්පත් කරගන්න මහන්සි ගන්න ඕන. සසරේ ස්වභාවය පිළිබඳව හඳුනගෙන සසරෙන් එතර වෙන්න මහන්සි ගන්න ඕන. ඒ සඳහා මේ උතුම් දායකත්ව ධර්ම දේශනාව ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා. හැමෝටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි උතුම් සැනසීම සලසා ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අංක 20 පායිංගමුව පාර ගෙලියෝය යන ලිපිනේ පදිංචි පී.කේ. ජයසේකර මහත්මිය ඇතුළු දූ දරුවන් මුණුපුරු මිනිපිරියන් ඇතුළු කොයි කවුරුත් ඒක රාශී වෙලා. ඒ ඇතු විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා 2021 නොවැම්බර් මාසේ 13 වන දිනට ජන්මාන්තර ගත වෙලා වසර 4ක් සම්පූර්ණත්වයට පත්වන විශ්‍රාමලත් දිසාපාලන නිලධාරී ආර්.බී. විජේසූරිය ආදරණීය ස්වාමි පුරුෂයාණන්, ආදරණීය පියාණන්, ඒ වගේම ආදරණීය ලොකු අත්තා සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම විශේෂයෙන් මීට වසරකට පමණ පෙර ආතුව හදිසියේ ජන්මාන්තරගත වන්නට යෙදුණු මල්කාන්ති රත්නායක ආදරණීය ගුරු මෑණියන් සිහිපත් කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඇතුළු කොට ඇති නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදර ආදී පිරිස් වෙත්නම් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන අතරේ රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවන ජාතික වීරයෝ, යුද බිමේදී මියගිය වීරෝධාර රණවිරුවෝ, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, පැතිර යන වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ භව ගමන් සුඛී සුවපත් භාවයට පත් කර ගනිත්වා. සසර දුකින් එතරව ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගනිත්වා කියන අදහසින් මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. විශේෂයෙන් අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන පී.කේ. ජයසේකර මහත්මියට, ඒ වගේම දූ දරුවන්ට, මුණුපුරු මිනිපිරියන්ට, ඒ හැම කෙනෙකුටම නිදුක් බව, නිරෝග බව, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඒ වගේම අනිකුත් තරුණ තරුණියන්ගේ, වැඩිහිටි ඇත්තන්ගේ රැකී ආරක්ෂා වෙළෙහෙළඳාම් කටයුතු, ඒව වගේම ආධ්‍යාත්මික කටයුතු ඉදිරියට ශක්තිමත්ව කරගෙන යන්න තුන්රුවනේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය ලැබේවා. ඒ වගේම ඔබට නිරතුරුවම දන් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත්
ඒ වගේම දායකත්වයේ දරණ පින්වතුන්ගේ සුජීවත්ව වාසය කරන සහෝදර සහෝදරියන්ට, ඔවුන්ගේ පවුල්වල ඇත්තන්ට, දරුවන්ට, ඥාතීන්ට, හිතයිෂීන්ට, ඒ වගේම විශේෂයෙන් මේ පැතිර යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින අපේ පින්වත් වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ඔබව අපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැමෝටම සිත ශාන්ති යහපත උදා වෙත්වා. දෙවියොත් මෙපින් අනුමෝදන්ව උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන අදහසින් දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. බලාපොරොත්තු වෙච්ච පින්කම ඉතාම හොඳින් සම්පූර්ණ කළා කියලා කළ පින්කම ගැන හිතලා සතුටු වෙන්න, ධර්ම ශ්‍රවණය කරලා මියගිය ඥාතීන්ට දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරලා මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් අප සියලු දෙනාටත් සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම මෙපින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. දේශක්ඛයෝ